හරි. අයිබෝවන්. අයිබෝවන් සර්. අයිබෝවන් පුතේ. අයිබෝවන්. අපි දැන් තමයි පන්ති පටන් ගත්තේ. තවම සම්බන්ධ වෙන ළමයි ඉන්නවා. අපි පුතේ ගිය සැරේ කතා කරේ අක්ෂර වින්‍යාස රීති ගැන. ඉතින් අක්ෂර වින්‍යාස රීති කියන පාඩමේ ගොඩක් කතා කර අපි අක්ෂර ගැන. ඒ වුණත් නනලල ભેදය අපිට ඉවර කරගන්න බැරි වුණා. පහත් දැක්වෙන අපි නකාරයේ යෙදෙන අතීත කාලිකනේ ගෞරවාර්ථ හැඟවීමේදී භාවිත කරන පදවල මුර්ධන යන්නේ යෙදෙනවා කියලා කතා කරා. ඊට පස්සේ ඉඳන් මම හිතන්නේ 4 වෙනි පිටුවේ දෙවෙනි තරු ලකුණේ ඉඳන් නැත්නම් ඩොට් එකේ ඉඳන් තමයි කරන්න තියෙන්නේ. සර් පේපර් එකේද? නෑ මේ කියන්නේ අලුත් එක නේ සෝරි නෑ පොඩ්ඩයි පිටුව වෙනස් වෙලා මේක නේද සර්? නෑ මම කියන පොඩ්ඩයි සර් ටියුට් එකද? ඔව් පරණ ටියුට් එක ගන්නකො මම කියන්නේ. පරණ ටියුට් එකේ 13 වෙනි පිටුවේ. ඔව් ඒකේ 3 වෙනි තරු ලකුණ. ඔව් 13 වෙනි පිටුවේ මේ 3 වෙනි ඩොට් එක තියෙන්නේ. ඔව් එකයි ගෞරවාර්ථ කියන එක කරා. ඊට පස්සේ අතීත පාද දක්වන වර්ගයේ අතීත ක්‍රියාපද ඒ ටිකත් කරා. ඊට පස්සේ තියෙනවා ඔය ඇමිනිනි අන්නේ තරු ලකුණෙන් තන ඉඳන් තමයි තියෙන්නේ 13 වෙනි පිටුව තමයි තියෙන්නේ. මට පේජ් නම්බර් එක වැරදුනා. මේ 13 වෙනි පිටුවේ 3 වෙනි තරු ලකුණ. ඒකට කලින් අපි දැන් මේ පාඩමත් එක්ක අපිට තීරණ නේද ඔය අයරේ ඔය රාමා. ඒ පාඩමත් දීලා නේද තියෙන්නේ. ඔයාලා ටියුට් එක වෙනම තව එකක් දීලා තියෙනවා සර්. ඒක අපි කතා කරේ නෑනේ. ඒක කතා කරේ නෑනේ. නෑ සර්. දැන් එතකොට අලුත් ටියුට් එකකුල් ළඟට ලැබිලා තියෙන්නේ. මාර්තු මාස එකක්. ඔව් සර්. එහෙනම් අපි දැන් ගමු. ඔයිරයිරේ ඔයිරාමා කියන ටියුට් එක ගන්න. ඔව් සර්. හරි. ඔව්. හරි. ඔව් සර්. ටියුට් එක අරගෙන නෑ සර්. අච්චු පොතත් ළඟට ගන්න. පෙළ පොතත් ළඟට ගන්න. හරි සර්. පෙළ පොත ළඟට අරගෙන 4 වෙනි පාඩම පෙරලා ගන්න. පිටුව 28 පිටුව. භූගෝලීය සාධක පාරිසරික විශේෂතා නිෂ්පාදන ක්‍රම ජීවන ක්‍රම ඇදහිලි විශ්වාස සිතුම් පැතුම් ආදී හේතු නිසා විවිධ වූ ව්‍යවහාර රසක් සිංහල භාෂාවට එකතු වී ඇත. වේගවිතන හා බැඳුණු සිරිත් විරිත් හා ඒ ආශ්‍රිත ජනවහර මේ අතුරින් විශේෂිතය. වේ බුද්ධ භෝගයක් ලෙස සැලකේ. කමත හා වී අතර බුදුන් වහන්සේ හා දෙවියන්ගේ සම්බන්ධතාවක් ඇතැයි සිංහලයෝ විශ්වාස කරති. පුතේ ඔය අහගෙන ඉන්න අපි කතා කරන්නේ 4 වෙනි පාඩම. ඔයාට ප්‍රශ්න කරන්න දෙයක් නැහැ නේ මයික් එක ඕෆ් කරගන්න. අනිත් අයට බාධාවක්. හරියට ඇහෙන්නෙත් නැහැ. එතකොට ප්‍රශ්න අහන එක. වීගොවිතන හා බැඳුණු සිරිත් විරිත් හා ඒ ආශ්‍රිත ජනවහර මේ අතුරින් විශේෂිතය. ඔන්න වීගොවිතනත් එක්ක ඒ හා බැඳුණු සිරිත් විරිත් ගොඩක් අපේ සිංහල භාෂාවට එකතු වෙලා තියෙනවා. ඒ හා සම්බන්ධ වුණු සිරිත් විරිත් ගොඩක් තියෙනවා. එතකොට ඒ ගැන තමයි අද පාඩමෙන් අපි කතා කරන්නේ.
ඒ ආශ්‍රිත ජනවහරකුත් තියෙනවා. එතකොට වීගොවිතන ආශ්‍රිත ජනවහරක් තියෙනවා. පාවිච්චි කරන වෙනම වීගොවිතන හා බැඳුණු බස් වහරක් තියෙනවා. එතකොට පුතේ අන්නේ ජනවහර වී බුද්ධ භෝගයක් ලෙස සලකනවා. ජනවහරක් තියෙනවා වීගොවිතන හා බැඳිච්ච. එතකොට අපේ ඒ ගැන කතා කරන පාඩමේදී වී වලට අපේ පැරැන්නෝ විශේෂ තැනක් දුන්නා. වී බුද්ධ භෝගයක් විදියට සැලකුවේ. ඒකට හේතුවකුත් තිබුණා. පළවෙනිම නිරණ අස්වැන්න ලබා ගන්න අස්වැන්න සහල් බවට පත් කළා. පළවෙනිම බත කිරිපුඩු පූජාවක් විදියට හෝ නැත්නම් බත් පූජකරේ බුදුන් උදෙසා. ඒක අදටත් අපේ රටේ සම්ප්‍රදායක් විදියට පවතගෙන එනෝ අලුත් සහල් මංගල්‍ය කියලා. දළදා මාලිගාව, කරුතර බෝධිය, අතරගම කිරිවෙහෙර ඔය ආදී නොයෙක් ස්ථානවල අලුත් සහල් මංගල්‍ය පවත්වනෝ. ඒකෙත් එකක් ක්‍රමවේදය තමයි අර මුලින්ම නෙලා ගන්නා අස්වැන්නේ පළමු කොටස අග්‍රභාගය බුදුන් දෙසා පූජා කිරීමක්. ඒ බුද්ධ භෝගයක් ලෙස සැලකූ නිසා වේ. කමත හා වී අතර බුදුන් වහන්සේ හා දෙවියන්ගේ සම්බන්ධතාවයක් ඇතැයි සිංහලයෝ විශ්වාස කරති. කමතයි කෙතයි අතර නැත්නම් කමතත් එක්ක බුදුන් වහන්සේගේ හා දෙවියන්ගේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා විශ්වාස කරනවලු සිංහල ජනතාව. සිංහලයෝ විශ්වාස කරනවා. වීගොවිතන හා බැඳුණු බස්වහර හා සිරිත් විරිත් මොනවාදැයි හඳුනා ගන්නට මේ පාඩම ඔබට උපකාරී වනු ඇත. වීගොවිතනත් හා බැඳුණු බස්වහර මොකද්ද කියලා හඳුනා ගන්න මේ පාඩම ඔබට උපකාරී වෙනවලු. ඒක බොහොම සරල පාඩමක් විදියට ඔබට තුලත් කළ තියෙනවා. ඒකට වීගොවිතන හා බැඳුණු ජනවහර තමයි අපි මේක ඉගෙන ගන්න අපේක්ෂා කරන්නේ. ආකේත කියන්න. ඔව්. දැන් පන්තිරාය පතිරෙන්න බැරුව මොකද දැන් කතනේ කරන්නේ? හතරවෙනි පාඩම මයික් එකේ සද්දය අඩු කර බුදු අම්මෝ සද්ද. හරි. හතරවෙනි පාඩම පෙරලා ගන්න. අච්චු පොත අරගෙන. පෙළ පොත අරගෙන. අනුරාධ ඔහුගේ මවත් සමග ගමට ගියේ දින 3ක නිවාඩුවක් ගත කිරීමට. අනුරාධ තමන්ගේ අම්මත් එක්ක ගමට යනවා දින 3ක නිවාඩුවක් ගත කරන්න. තම මාමාගේ පුතා වන සිරිමල් සමග සෙල්ලම් කිරීම තරම් සතුටක් ඔහුට නැත. තම මාමගේ පුතා, ඒ කියන්නේ එයාගේ අම්මගේ අයියගේ හරි මල්ලිගේ හරි විශේෂයෙන් මෙතන තියෙන අයියගේ පුතා සිරිමල් එක්ක සෙල්ලම් කරන තරම් සතුටක් අනුරාධට තවත් නෑ කියලා එකතුවරේ කියන්නේ. මේ නිවාඩුව ලැබීමේ සතුට දෙගුණ තෙගුණ වෙන එක. ඌයේත් මාමලාගේ කුඹුරේ ගොයම් පෑගීමද මෙදිනටම යෙදී තිබුණු නිසාය. මේ සතුට දෙගුණ තෙගුණ වෙන්න හේතුවක් වුණාලු මාමලගේ කුඹුරේ ගොයන් පෑගීමත් හරියටම එදාට තිබුණු නිසා. ඇයි මෙයාට ඒ ගැනත් එතෙන්ටත් යන්න එන්න පුළුවන්. ඒක පොඩි ළමයට හරි විනෝදාස්වාද සහ දැනුමට ඉගෙනුමට ලබන අවස්ථාවක්. හිරු අවරට යන්නට පෙර දාවිත් රාලහාමි ඇතුළු ගොවි පිරිස කමතට යන්නට සූදානම් වූහ. සිරිමල් හා අනුරාධත් ඔවුන් හා එක් වූහ. හිරු අවරට යනවා කියන්නේ හිරු බැහැගෙන යන්න කලින්. දාවිත් රාලහාමි ඇතුළු පිරිස ඔය පූජනී මයික් එක ඔෆ් කරගන්න. දාවිත් රාලහාමි ඇතුළු පිරිස කමතට යන්න සූදානම් වුණා. කමත ලෑස්ති කරගන්න ඕන. රාත්‍රී භාගයේදී තමයි ගොයම් පාගන්නේ. ගොයම් පෑගීමේ කටයුතු සිද්ධ වෙන්නේ. කාලේ හඳ එළියෙන් මේ කටයුත්ත කරා සහ තවත් එළි ඔවුන්
තල්ව ගත්තා. ඒ කියන්නේ විශේෂයෙන්ම ගිනි මැලයක් ගැහුවා කමතාසිතව. ඒකෙන් මැසි මදුරුව පළවා හරින සහ ඒ අවශ්‍ය කාර්යයට ආලෝකය ලබා ගැනීමත් ඒ සරහා සිදු කෙරුණා. කොහොම නමුත් වේවා මේ රාත්‍රී භාගයේ තමයි ගොයම් පෑගීමේ කටයුතු සිදු වුණේ. හරක් නැත්නම් මේ අපි දන්නවා අම්බරුව යොදාගෙන මේ කාර්ය කරන්නේ. එතකොට ඒ ඔවුන්ට වෙහෙස මහන්සිය දැනීම අඩුයි දිවා කාලයට වඩා රාත්‍රී කාලයේදී මේ කටයුතු සිදු කරාම. ඒ කාර්යම අනිත් අයටත් ගොවියන්ටත් ඒ කාර්යයේදී පහසුවක් ගෙන දෙනවා. ඉතින් මේ කාරණා නොයෙකුත් කාරණා හේතුව නිසා රාත්‍රී භාගයේදී මේ කටයුතු සඳහා යොදාගත්තා. පැරණි සිංහලයෝ පුතේ අම්මාගෙන් යතුරු ඉල්ලගෙන එන්න. හොඳයි අප්පච්චි. මේ සිරිමල්ට දාවිත්‍රාලා හැම කියන්නේ තාත්තා. මොකටද අයියේ කුඹුරට යතුරක් අනුරාධසීය. අන්න අහන කුඹුරට යතුරක් මොකටද කියලා. මොකෝ කුඹුර ලොක් කරලා තියනවද? ලොක් කරලා යතුරෙන් දොර අරගෙන කුඹුරට යන්නද? නෑ. ආයෙන යතුර කියන්නේ ඔන්න කමත් භාෂාවේදී වචනයක් අපිට අල්ලගන්න. කමත් භාෂාවේදී අපි යතුව කියලා කියන්නේ පුතේ කුල්ලට. මල්ලි ගොයන් පාගන තැන කතා කරන්නේ ගෙදර කතා කරන වචන වලට වඩා වෙනස් වචන. කමතේදී වචන හරිම වෙනස්. දැන් අප්පච්චි මට ගේන්න කිව්වේ කුල්ල. කුල්ලට තමයි කමතේදී යතුර නැත්තම් යතුරු ගොයියාව කියන්නේ. යතුර කියලාත් කියනවා. යතුරු ගොයියාව කියලාත් කියනවා. අම්මේ යතුරකෝ අප්පච්චි ගේන්න කිව්වා. යතුර වීවිස්ස ළඟ එල්ලලා ඇති පුතේ. මේ රතු ගඟුලත් කමතට ගෙනියන්න මල්ලිත් එක්ක කියමින් බණ්ඩාරමැණිකේ හකුරු සමග තේ කහට පෝච්චියක් සිරිමල්ට දුන්නා. ඔන්න එනම් සිරිමල්ගේ අම්මා තමයි බණ්ඩාරමැණිකේ. මේ රතු ගඟුලත් ගෙනියන්න කියලා කියන ඔන්න කමත් භාෂාවේ තවත් වචනයක් තේ කහට වල රතු ගඟුල කියලා කියනවා. අයියේ තේ කහට වලට නේද රතු ගඟුල කියන්නේ? ඔව් මල්ලි හකුරු වලට කියන්නේ රස බෝය කියලා. ඔන්න. හකුරු වලට කමත් භාෂාවේදී කියනවා රස බෝය කියලා. රස බෝය කියලා. අපි ඉක්මනට යමු. දැන් අප්පච්චි අරක් වලේ අරක් වස්තු තැන්පත් කරන්න ලෑස්ති වෙනවා ඇති. අයියේ කමතේදී මට අරක් වල පෙන්වන්න හොඳේ. අරක් වල පෙන්වන්න. අපි එතෙන්දි කතා කරමු අරක් වල මොකද්ද කියලා කියන්නේ මොකද්ද කියලා. කමත අසලට පැමිණ තේ කහට සහ අකුරු භාජනයේ මැස්ස මත තැබූ සිරිමල් අනුරාධගේ අතින් අල්ලා ගත්තේ. මල්ලි ගොයම් පා ගන්න පැදුරු එරලා තියෙන තැනට කියන්නේ පාවර කියලා. ගොයන් පා ගන්න හරක් දමලා පා ගන්න තැනට යන්ට පැදුරු එරලා ඊට උඩින් තමයි ගොයම් දාන්නේ. ගොයම් විසිරුවල. ඊට පස්සේ ඒක උඩ තමයි ගවයෝ ඇවිදින්නේ. අම්බරුව ඇවිදින්නේ. එතකොට තමයි ගොයම් පෑගෙන්නේ. අන්න එතන පැදුරු එරලා තියෙන තැනට කියනවා පාවර කියලා. පාවර කියලා. කමත කියන්නේ කොළ මඩවන මුළු බිමටම. කමත කියන්නේ මුළු කොළ මඩවන මුළු බිමටම තමයි. කියන්නේ හරක් දාලා පාගවන මුළු බිමටම කමත කියලා කියනවා. කලවිට කියලාත් කියනවා මේකට. කලවිට කියලාත් කියනවා. අර කමත මැද අප්පච්චි ඉන්න තැන තමයි අරක් වල තියෙන්නේ. යමු එතනට. කමත මැද අප්පච්චි ඉන්න තැන දැන් මේක නම් කුඹුරු යාය. අපි කියමු මේ ස්ථානයේ කමත තියෙන්නේ. මේක තමයි කමත. මේකේ තමයි පැදුරු එල්ල ගොයම් පාගන. එහෙනම් අරක් වල මේක මැද හදලා තියෙනවා. පොඩි වලක් මම මේ ඔයාලට පේන්න ලිව්වේ. ඒකේ අරක් වස්තු තැම්පත් කරනවා. අප්පච්චි මේ අනුරාධ මල්ට අරක් වෙල ගන්න කියලා දෙන්නකෝ. එන්න පුතේ මේ ගොයම් කමතෙන් තියන
එන්න පුතේ ගොයම් කමතෙන් තියෙන නැකතත් ළඟයි. ගොයම් කමතෙන් තියෙන නැකතත් ළඟයිලු. මෙන්න මෙතන තමයි අරක් වල කියමින් ඔහු කමත මැද අරක් වල මත තැන්පත් කරන්න සූදානම් කර ඇති අරක් වස්තු ගැන පැහැදිලි කරේය. මෙන්න අරක් වල පෙන්නවා අරක් වස්තු තැන්පත් කරන්න තියෙන දේවල් ගැන පැහැදිලි. මුලින්ම කහ වතුර ඉහලා කිරි හඳුන් කිරි පැන් ඉහලා තමයි නිදන් වස්තු තැන්පත් කරන්නේ. කහ වතුර ඉහන පිරිසුදු බවට. හඳුන් කිරි කියන්නේ හඳුන් කුඩු ඉහලා ඒවත් ඉහලා තමයි නිදන් වස්තු තැන්පත් කරන්නේ. අරක් වල මැද ගොන් කණුව හිටවනවා. මේ අරක් වල මැද ගොන් කණුව කියලා එකක් හිටවනවලු. ඒ කියන්නේ ගොනුන් බඳින කණුව නිසා තමයි මේක ගොන් කණුව වුනේ. මේවා තමයි අරක් වස්තු. මේ කටු හක් බෙල්ලාට කියන්නේ අරක් බෙල්ලා කියලා. කටු හක් බෙල්ලෙක් මෙතන තැම්පත් කරන එකට කියනවලු අරක් බෙල්ල කියලා. මේ ඖෂධ පොට්ටනියට කියන්නේ අරක් මුත්තා කියලා. ඖෂධ පොට්ටනියක් තියෙන. මේ පොට්ටනියත් එතෙන්ට තියෙනවා. ඒකට කියනවලු අරක් මුත්තයි කියලා. ඉතින් ඕකේ තියෙනවා ඖෂධ වර්ග කහ කෑලි ආදී දේවල් ඖෂධ විදියට හදලා එක තැනින් පැත්තෙන් පැත්ත වෙනස් වෙනවා. මේ අපි පැත්තේ භාවිත නොකරන තරම් දැන් යකඩ කෑල්ලකුත් තම්පත් කරන්න ඕන. ඒකට තමයිලු මේ ලියන්නාව තියන්නේ. ලියන්නාව කියන්නේ දෑකත්තට බුලක් සහ පුවක් දෙතනින්ම ඔහු තැබු බුලත් සහ පුවක් කට්ටිය මේ කොහොමත් ඒ වගේ දේවල් වලින් පාවිච්චි කරන බුලත් පුවකුත් එතෙන්ට තියනවලු. පුතේ මේ සේරම අපේ චාරිත්‍ර පාවර ආරක්ෂා කරන්නයි. මේ ඔක්කොම චාරිත්‍ර පාවර ආරක්ෂා කරන්නලු. කලවිටේ දාලා මේ එකතු කරන අර පාවර එලලා බැත ආරක්ෂා කරන්න පාවර ආරක්ෂා කරන්න තමයිලු මේ ඔක්කොම චාරිත්‍ර. මේ සිරිත් කරන්නේ දැන් වේලාව හරි පුතාලා පාවරෙන් එහාට වෙලා බලාගෙන ඉන්න දාවිත්‍රාලාමි අරක් වස්තු නිදන් කර වැදුම් පිදුම් ආරම්භ කළේය. පුතාලා පාවරෙන් එහාට වෙලා බලාගෙන ඉන්නලු. දාවිත්‍රාලාමි ඔන්න අරක් වස්තු නිදන් කර වැදුම් පිදුම් ආරම්භ කරනවා. ඒ කවුද? සිරිමල්ගේ තාත්තා. ඔන්න අයියේ මාමා අලු වලින් මොකද්ද අඳිනවා? අන්න මාමා අලු වලින් අරගෙන කමත් යන්ත්‍රයෙන් නැත්තම් අටමගල අඳින්නයි මේ හදන්නේ. ඒ අඳින්නේ කමත් යන්ත්‍රේ. ඔය යන්ත්‍රයට අටමගල කියලා කියනවා. ඒ අලුවන් වඩනවා කියන්නේ ওই චාරිත්‍රයටම තමයි. අර සාමාන්‍යයෙන් ඒ කාලේ තිබිච්ච කමතේ ඔක ඇඳලා ඊර හඳ ආදී සහ අර මල්කම් ලියකම් හිත එකක් අලු වලින් සටහන් කරලා අඳිනකට කියනවා අටමගල කියලා නැත්තම් කමත් යන්ත්‍රය කියලා. අර ලොකු ගොයම් ගොඩ ළඟට යමු අයියේ. එතනට දැන්ම යන්න බෑ. ඒ ගොයම් ගොඩට කියන්නේ වටමලුව කියලා. ඔන්න ගොයම් ගොඩට කියනවා වටමලුව කියලා. ගොයම් කොළය කියලාත් කියනවා. ගොයම් කොළය කියලාත් කියනවා. ඔයා බලාගෙන ඉන්නකෝ. දැන් අප්පච්චි මොකද කරන්න කියලා. දාවිත්‍රාලාමි වටමලුව වෙත ගොස් එහි හතර පැත්තෙන් උප්පිට බැගින්ගෙන අරක් වල වසා ඇති සුදු පිරුව මත තබා විය කරල් අතින්ගෙන පොඩි කර ගොයමින් වෙන් කරගත් වී යට කමත පුර ඉස්සේය. උප්පිටි හතරක් ගන්නවා. අපි දන්න ගොයන් කොළය කියන්නේ පුතේ ගොයන් තැන්පත් කපාපු ගොයන් තැන්පත් කරපු තැන. ඔහොම තැන්පත් කරලා ගොයම් ගොඩක් දෙපැත්තට සමහර ගොයන් ගහනවා. සමහරු රවුමට ගිහින් දානවා. මේ ඇතුළට වී ටික එකතු වෙන විදියට ගොයන් දෙපැත්තෙම ගහනවා. දැන් හතර පැත්තෙන් කියන්නේ මේ පැත්තෙනුයි මේ පැත්තෙනුයි මේ පැත්තෙනුයි මේ පැත්තෙනුයි අතට අහු වෙන අහුරක ප්‍රමාණයක විතර ගොයන් ටිකක් අරගෙන ගිහිල්ලා තාත්තා අතින් පොඩි කරලා වී ගස් වලින් වී ඇට වෙන් කරගන්නවා. වෙන් කරලා ඉවරලා ඒ වී ඇට ටික අරගෙන මුළු කමත පුරාම ඉහිනවා. ඒකෙන් බැත වඩවනවා කියලා කියන්නේ බොල් වී අඩු වෙලා හොඳ වී වර්ග හොඳ වීම පෑගිලා එන්න කියන ප්‍රාර්ථනාවක් තමයි එතන තියෙන්නේ. ඒකට කියනවා බැත වඩවනවා කියලා. ඇයි අයියේ කමත පුරා වීහින්නේ? ඒක චාරිත්‍රායකට කියන්නේ බැත වඩවනවා කියලා. හැබැයි කමතේදී වී වලට කියන්නේ බැත කියලා. දැන් වටමළුවේ ගොයම් පාවරට ගෙන
ගෙනේ. අන්න වටමළුවේ ගොයම් කියන්නේ මේ ගොයම්. සර් දැන් මොකද ගන්න මම දැන් පන්තියට ආවේ. ඔයාලගේ අච්චුපත ගන්න පුතේ 4 වෙනි පාඩම පෙරලා ගන්න. පොතේ ලියන්න එහෙම දුන්නා සර්. නෑ නෑ මොකුත් නෑ. thank you සර්. ඇයි අයියේ කමත පුරා වේහින්නේ ඒකත් චාරිත්‍රයකට කියන්නේ බැත වඩනවා කියලායි. හැබැයි කමතේදී වී වලට කියන්නේ බැත කියලා. දැන් වටමළුවේ ගොයම් පාවරට ගෙනේ ඔන්න. මේ වටමළුවේ ගොයම් කොලේ තියෙන ඒවා පාවරට ගෙනල්ලා තමයි ගොයම් පා ගන්න හදන්නේ. බෝලත්තෙන් කමත අතු ගාලා බෝලත්තෙන් කියන්නේ අර ඉපල් තියෙන කොළ හැලිච්ච එහෙම ඉතලකින් කමත අතු ගාලා ඉවර වෙලා කහ වතුර ඉහලා තමයි මහප්පිඩ මුලින්ම පාවරෙන් තියන්නේ. කහ වතුර ඉහළු මහප්පිඩ මුල්ම පිඩ පාවරෙන් තියන්නේ ගොරුන්ට පෑගෙන. සිරිමල් පුතේ සියාතුමාමත් එක්ක මුදුනා පාවරට අරගෙන එන්න කියලා කියනවා තාවිත්‍රාලාහි නැත්තම් තාත්තා. දාවිත්‍රාලාමි කමතට ගෙනා මුදුන අරක්වල මැද සිටුවා ඇති ගොන් කණුවේ බැන්දේය. ඔන්න මුදුන බඳිනවා ගොන් කණුවේ ඉස්සෙල්ලම. මෙතන රෑනක් දාලා තිනවා. මෙතනින් බැන්දා මුදුනා. ඊට පස්සේ මුදුරා සමග අම්බරුව 4 දෙනෙක්ම ආදින ලදහ. දාවිත් ඇතුළු ගොවි පිරිස පාවරට වැද කොළකොන් ගැසීම ආරම්භ කළහ. අම්බරුවන් දක්කමින් ගොයම් මැඩීම ආසාවෙන් බලා සිටි අනුරා තිරිමා සමග පාවරට පය තැබීය. මොකද ඉස්සෙල්ලම කරන්නේ දැන් මුදුන අරක් වල මැද සිටුවා ඇති ගොන් කණුවේ බඳිනවා. මුදුරා සමග අම්බරුව 4 දෙනෙක් ආඳිනවලු. ඒ කියන්නේ අම්බරුව 4 දෙනෙක් මුදුනත් එක්ක ආඳිනවලු. ඒ කියන්නේ ඔව් කිය. කුමාර සර් කතා කළා කියා. මෙන්න තවත් 4 දෙනෙක්. දැන් මේ අපි කියමු මේ හරක් 4 දෙනා කියලා. මේ හරක් 4 දෙනා පුතේ දක්කනකොට මේ අපි කියමු මේ මුළු දැන් මේක අපි මුළු ඔක්කොම කමත කියලා හිතන්න ඕනේ. දැන් මම මේක පේන්න ඔයාලා ලොකුවට ගත්තනේ. දැන් කලින් කුඹුර කරානේ. දැන් මේක කමත කියලා. මේ අය වටේට ඇවිදගෙන යනවා. වටේට ඇවිදගෙන යනකොට අර කමතේ තියෙන ඔක්කොම වී ටික පෑගෙනවා. ගොයම් ටික. අන්න වී ගොයම් ගස් වලින් ඉවත් වෙනවා. ඒ ටික ඒතකොට වී ඉවත් වෙච්ච ගොයම් ගස් ටික අරගෙන පිදුරු විදියට පැත්තකට දාලා අර ගොයන් ටික එකතු කරලා බෑග් වල පුරව ගන්නවා. ඕක ටිකෙන් ටික කරන්නේ ආපහු ටිකක් කොටහක් ගේනවා. ආපහු මේක බිම අතුරනෝ අයිත් ගොනුන් දාලා පාගවනෝ අයිත් වී ටික වෙන් කරලා ගන්නවා.
හරි. දාවිත් ඇතුළු ගොවි පිරිස පාවරට වැඳ වඳිනෝ. පාවරට වැඳ කොළගොන් ගැහීම ආරම්භ කළ අම්බරුවන් දක්කමින් ගොයම් මැඩීමට ආසාවෙන් බලා සිටි අනුරාධ සිරිමල් සමග පාවරට පය තැබීය. හරක් දක්වමින් මේ කාර්ය කරන්න අනුරාධටයි සිරිමල්ටයි ආසාවක් තිබුණා. අන්න ඒ කට්ටිය නිසා එයාලා පාවරට පය තිව්වලු මේ කාර්ය සඳහා අම්බරුවන් දක්කගෙන යන්න. එන්න මල්ලි අපි ගොන්කාරයෝ වෙමු. ගොනුන් පස්සේ යනකොට ගොන්කාරය වෙනවා කියලා කියන්නේ. කියමින් සිරිමල් කෙවිට අතට ගත්තේ කෙවිටත් අතට අරගෙන හරක් පස්සේ යනවා. අනුරාධගේ අතට දිග කෝටුවක් දුන් සිරිමල් මල්ලි මේ කෙවිට ගන්නයි කියමින් යමි ඕසයන්දී වැරඹිය. අඩහැරය වෙල් යාය පුරා දෝංකාර දෙන්නට විය. ඔන්න අඩහැර පාන. හයියෙන් කෑ ගහලා ගොනුන් දක්කමින් මේ පාළුව මකමින් මේ වැඩේ කරගෙන යන්න ගන්න ජවයක් තමයි මේ අඩහැර පෑම. ඒතර මේක වෙල් යාය පුරා රැව් දුන්නා. එතකොට අපි කිව්වා හානා හීය පානා අඩහැරෙන් දැනි. අන්න ඒ උඹුර සීසාන කොටත් ඒ අඩහැරේ නිසා කියන්න පුළුවන්කම තිබුණා මේ කොයිතරම් හොඳට යනවද කියලා. දැන් මෙන්න අඩහැර පානවා. හොයි හොයි අම්මා යං අප්පා ඔයි රයිරේ ඔයි රාමා කොල්ල මැඩපාන් ඔයි රයිරේ ඔයි රාමා චක්කොටිය චක්කල් දක්කන්න පටන් ගන්න. මේකට කියනවා අපි අඩහැර පානවා කියලා. අපි තවත් අඩහැරයක් වදින්න පොතේ නැති එකක්. තිසරණ තරණයි උඹලට මගේ වහු දරුවෝ යම් කොට්ඥා චක්කොටිය චක් කියලිවෙල්ලා ගසමින් ආන්න අඩහැර පාමින් යනු මේ සබ්ද කරනකොට මේ අඩහැර පානකොට බොහොම ආදරෙන් කරුණාවෙන් තමයි තම අම්බරුවන්ට අමතන්නේ. තිසරණ සල්ටයි නුඹලට මගේ වහු දරුවෝ. එහෙම කියමින් දක්කමින් මේ කාර්ය බොහොම ශ්‍රද්ධාවෙන් නැත්නම් මේ බොහොම භක්තියෙන් කරන ක්‍රියාවක් බවට පත් වෙනවා. ඕයි ඕයි අම්මා යං අප්පා ඕ අම්මා යං අප්පා ඔයි රයිරේ ඔයි රාමා කොළ මැඩපාන් ඔයි රාමෝ යක්කොටිය චක් කියලා දක්කමින් යනවා. අයියේ ඔන්න කියමින් අනුරාධ පසකට වූයේ මුහුණා කුලාගෙන නැහැද වසාගෙන. මොකද වෙන්නේ? අයියා මේ නහයත් අකුලගෙන පස්සට වෙනවා. ඇයි? ඔන්න අයියා ඔන්න කියමින් අනුරාධ පසකට වෙනවා. මුහුණා කුලාගෙන නහයන්ත වසා ගන්න. හරි කියමින් සිරිමල් මැඩුවන් ටිකක් අතර හරින. මොකද මේ ගොනේ මේ කියන විදිහට ගොම දානවා නැත්තම් මල පහ කරනවා. ඒක නිසා ඔන්න අයියේ හරි සිරිමල් කියමින් මොකද කරන්නේ අනුරාධ සිරිමල් මැඩුවන් ටික අනුරාධට එහෙම කියව ගමන් මැඩුවන් ටිකක් නැත්තම් පිදුරු ටිකක් අතර අරගෙන අම්බරුවන් හෙලන ගොම්පස් අල්ලා ඒවා පාවරට වැටීම වළක්වා කමතෙන් පිටතට විසික. දැන් හරක් මේ දක්වනකොට මෙයාලා හරි වැරදිලාවක් ගොම්පස් දැම්මොතින් නැත්තම් මේ ගොම දැම්මොතින් පිදුරු ටිකක් අරගෙන හරකගේ පස්ස පැත්තට අල්ලනවා. අල්ලුවෙන් පස්සේ පිදුරු ටිකට තමයි මේ ගොම ටික වැටෙන්නේ. ටක් ගහලා ඉවතට වීසි කරලා දැම්මා. නැත්තම් මොකද වෙන්නේ? අර ගොම වැටෙන්නේ ඔක්කොම අර ගොයමට. එතකොට වීත් එක ගොය ගොමත් එක්ක තමයි වී එකතු කරගන්න වෙන්නේ. ඊට කලින් අර විදියට වැඩේ කරාම ලේසි. ඉතින් ඒ නිසා ගොමේ තන් කැත හිතන දේ මේ උන් කන්නේ තනකොළ. අපි කන්නේ අප්පච්චියෝ රටේ නැති හැමදේම කනෝනේ. ඒකට වඩා හරක්ගේ ගොම හොඳයි. ඒක නිස්තර මිනිස්සු ලිපේ මැටි ගන්න ගත්තා. ගෙවල් වල මැටි ගන්න ගත්තා. දැනටත් ගන්නවා. එහෙම කරේ ඒක නිසා. අයියනේ කොම්පෝස්ට් පොර හදන්න ගන්නවා. වගාවන්ට දාන හැම දෙයකටම දානවා. හැබැයි අපි ඒව ගන්නෑ. අපි දේවල් ගන්නෑ.
කොම්පෝස් පොර නෙමෙයි අපි දැන් ගොම ගෙනල්ලා දානවා වගේ දාන්නේ නැහැ. එහෙනම් ඒකේ අපි ඒක ඇතක් හිතන්න දෙයක් නෑ විශේෂ දෙයක්. ඒක නිසා තමයි ගොයමති කොහොමවත් මේ කාර්යයේදී මේ දේවල් ගැන හිතන්නේ නෑ. අයියෝ මල්ලි ඒවට කැත හිතලා බෑ. ගොම්පස් පාවරට වැටෙන්න දෙන්නේ නෑ. බැතට ගොම්පස් වැටෙන එක හොඳ නෑ. අන්න මල්ලි අර කලාතයා පාවෙන් පිට යන්නේ ඌව මෙහාට ගෙන්න. අන්න කලාතයා පාවරෙන් පිට යනවා. මෙන්න මේ අයිනෙම ඉන්න කෙනා. එයාට කියනවා කලාතයා කියලා. එතකොට තව දෙන්නයි අඩුව. ඒ ගැන ඔන්න විස්තර කරන්න යනවා. ඒ කියන්නේ මෙයා මේ දැන් ගොයන් පාවරට දාලා තියෙන නැත්තම් මේ පාවර එල්ලා මැඩුවන් දාලා තියෙනට එහයින් ගමන් කරනවා. එතකොට පෑගෙන්නේ නැහැනේ වී ඔහේ නිකන් යනවා. එතකොට මොකද කරන්නේ? ආපහු පාවරට දක්කලා ගන්නවා එයා. මට ඒක කියලා දෙන්න බැරි වුණා. මේ ගොන් කනුව ළඟම ඉන්නේ මුදුනා. යා තමයි ඈඳුත්තේ නායකයා. මේක ඈඳුත්තේ නායකයා මුදුනා. එයා තමයිලු ඔය මුලින්ම ඉන්නේ. ඊළඟට කොළමුත්තා. ඔයා කරන ඔයා අහන කිසි ප්‍රශ්නයක් ඇහෙන්නේ නැහැ මට. ඔය 7 දෙනා විතරයිද ගොයම් මඩවන්න ඉන්නේ? නෑ. බොහෝ විට දැන් මේ එනම් මේක මහ විශාල කමතක් වෙන්න එපා. එහෙම කමක් තිබුණේ නෑනේ. ඉතින් 4 දෙනෙක් වගේ තමයි ගන්න මෙහෙමයි. මේ 4 දෙනාට මහන්සි වුණාට පස්සේ තව 4 දෙනෙක් මාරු කරනවා. එහෙම කරනවා. මේ කට්ටිය කුඹුරට ගොයන් කන්න ඔය පිදුරු කන්න දාලා ඉවරලා ආපහු වෙන 4 දෙනෙක් ගන්න. එහෙම කරනවා. 4 දෙනෙකුට වැඩි ගන්න නෑ. 4 දෙනාට වඩා ගන්න අවස්ථා තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් එතකොට සර් හැමදාම මේ ඒ කියන්නේ එකම මේ හරකද එකම නෑ මේ ගොන් කනුව ළඟම ඉන්න එක්කෙනාට කියන්නේ මුදුන කියලා. මේක ඒ හරකගේ නම නෙමෙයි. හරක එක જાතිය වෙන්න පුළුවන්. එයාට දාන එතන ඉන්න එක්කෙනාට කියන්නේ මුදුන කියලා. ඊට පස්සේ ඉන්නේ කොළමුත්තා. එතකොට සර් අද කලාතයට ඉන්න එක හෙට මුදුන වෙන්න පුළුවන්ද? පොඩ්ඩයි ඉන්න එක හොඳ ප්‍රශ්නයක්. සර් දැන් ওই මුළු කමදම ගොඩක් වෙලාවට මේකේ නායකයා කියන්නේ හොඳ හැඩි ශක්තිමත් එකෙක් තමයි මෙතෙන්ට ගන්න. එතකොට ඊට සාපේක්ෂව මෙයා දුර්වල වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් කලාතය මුදුනේ බවට පත් කරගන්නේ නැහැ. කොළමුත්තේ ඊළඟට එලිවිස්සා ඊළඟට මට්ටයා අන්තිමට කලාතයා. ඔන්න මට්ටයා තව එක්කෙනෙක් ඉන්නවා මං කිව්වා. මෙයා මට්ටයා. ඔය තිත්මි අහන දේවල් ඇහෙන්නේ නැහැ. මේ පුතේ ඔයාට සිග්නල් අඩුයි. සිත්මි අහන්න එපා ප්‍රශ්න. අසන්දි ඔයා අහන්න එපා සිත්මි නෙමෙයි මට නම් මතක. අසන්දි ඔයාට සිග්නල් අඩුයි. අහන ප්‍රශ්න තේරෙන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා මට WhatsApp එකට ප්‍රශ්නෙට දාන්න. හරි. මෙයා කලාතයා. ඔයාලගේ සමහර අයට සිග්නල් අඩු වුණාම ඔයාලා කියන ප්‍රශ්න අපිට ඇහෙන්නේ නැහැ. ඒකට උත්තර දෙන්න අමාරුයි. ඒක නිසා එහෙම ප්‍රශ්න තියෙන අය අහන්නේ. එතකොට ප්‍රශ්න අහනකොට හරියට ඇහෙන්නේ නැතිකොට අනිත්ට හරි බාධාවක්. ඒ නිසා යාලා හොඳම වැඩේ තමයි ප්‍රශ්නේ මට WhatsApp එකට එවන්න. ඒතර මම බලලා උත්තර කියන්න. ලොකු ප්‍රශ්නයක් නෑ. මුදුනා, කොළමුත්තා, එලිවිස්සා, මට්ටයා, කලාතයා. ඉතින් මීට වඩා තව ගන්න බෑනේ. ඒක මේ කමතක් ඉතුරු වෙන්නේ හරකෙක් කියන්නේ කොච්චර පොඩි කූඹියෙක් වගේ සතෙක් නෙමෙයිනේ. කොච්චර පාවර එලන්නත් නැහැ. කොච්චර දාලා වැඩේ කරන්නේ නැහැ. ඒක නිසා ඔය පස් දිනක හොඳටම ප්‍රමාණවත්. එතකොට මේ කලාපයේ අන්තිමටම ඉන්න නිසා එයා පාවරෙන් පිට යන්න හදනවා. එතකොට ඇතුළට දක්කලා ගන්නවා.
එයා තමයි හැමතිස්සෙම පාවරෙන් එළියට යන්න බලනවා මේ හැමෝටම මේ හැමෝටම කමතේදී කියන්නේ හරක් කියලා නේ මේ අම්බරුව කියලා. ඔන්න අම්බරුව කියලා තමයි කියන්නේ කමත් භාෂාවේදී හරක්ට. හා යමු දරුවනේ සේදරි කරමු සේදරි කරමු කියන්නේ ඉක්මන් කරමු කියන මේ ඇවිද යනකොට වටේ ඉක්මන් කරලා යනවා කියලා එකයි කියන්නේ. හෝ හෝ අම්මා යං අප්පා යං ඔයිරයිරේ ඔයිරාමා චක්කොටේ චක් කියලා යනවා. කියමින් සියාතු අම්බරුවන් දක්වන්නට විය. මල්ලි අපි වැඩ ඉක්මන් කරමු සියාතු මාම අපර කීවේ ඒකයි. සේදරි කරමු කියලා කිව්වේ ඒකලු. ඔන්න මෙයා මෙතන ඉන්න තව කෙනෙක් සියාතු මාම කියලා කෙනෙකුත් ඉන්නවා. මේ කතා බහ අතර කොළමුත්තා ගොයම් කන්නට විය. සිරිමල් මල්ලි ඔය කොළමුත්තා ගොයම් සාත්තු වෙනවා. ඔන්න කොළමුත්ත පහත් වෙලා ගොයම් කන්න පටන් ගත්තා. ඒක නිසා ගොයම් සාත්තු වෙනවා කියන්නේ ඒකට කමත් භාෂාවේ. කෙවිතෙන් තට්ටු කරලා ගමන ඉක්මන් කරවන්න. කෙවිතෙන් ගැහුවයන් පස්සේ මොකද කරන්නේ? ගමන ඉක්මන් කෙරුවා හමුට ගොයම් කකා ඉන්න වෙන්නේ නැහැ යන්න වෙනවා. මදුරුවන්ගෙන් ආරක්ෂාව මහා ආලෝකය ලබා ගැනීම යනුවෙන් කමුතේදී කමතෙන් පිට ගිනි මැල ගැසීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. කමතෙන් පිට ගිනි මැල ගහනවා. සාමාන්‍යයෙන් සිදුවන්නේ. සාදිරිත් උන්නයේ ගිනි මොලවන්ට කොළරොඩු හා දර රැස් කළේ කමතේදී මේ ක්‍රියාව හඳුන්වන්නේ රත්තා බෝ කිරීම යනුවෙනි. ඔන්න කමතේ ගිනි මැලයක් ගහන්න දර එකතු කරනවලු. කමතෙන් පිට ගිනි මැලයක් ගැසීම සාමාන්‍යයෙන් සිදු වෙනවලු. හැමදාම සාදිරිත් උන්නේ මේකට. ඔන්න දැන් තව එක්කෙනෙක් අපිට එකතු වෙනවා. සියාතු මාමා වගේම සාදිරිත් උන්නේ. සාදිරිත් උන්නේ ගිනිමන වලට කොළරොඩු හා දර රැස් කළේ. කමතේදී මේ ක්‍රියාව හඳුන්වන්නේ රත්තා බෝ කිරීම යන ගිනිමෙල ගන්නට කියන පුතේ රත්ත බෝ කරනවා කියලා. සාදිරිත් රත්තා බෝ කිරීමේ කරද්දී වෙලියම් පැංගිරි බෝය පුරන්නට විය. පැංගිරි බෝය කිරීම කියන්නේ බුලත් පිට කන එකට. මේ අතර බණ්ඩාර මණිකේ විසෝ මණිකේ මැගිලින් සහ අනුරාධකේ මව ඇඹුල රැගෙන කමතට සේන්දුව. ඒ තාත් කාන්තාවන්ට කමත තහංචිය කාන්තාවන්ට කමතට යන්න බෑ. වී බුද්ධ භෝගයක් විදිහට සලකන මේකද ක්‍රියා කරන්නේ. ඒ නිසා මෙතෙන්ට යන්න බෑ. කෑමවල සුවඳ දැන්නු විට අනුරාධකේ බඩගින්න පෙරට ආවේය. කෑමවල සුවඳ දැන්නු විතරයි. අර කොයි දේවල් ඉගෙන ගනිමින් හිටියත් ওই තරම් විරෝධයෙන් හිටියත් අක්ගාල බඩගින්න පෙරට ආවා. අම්මෝ පුතුම් බඩගින්නක් තියෙන කියලා දැනුණායි කෑමවල සුවඳ දැන්නෝනේ. අයියේ අපි බත් කමු. මල්ලි කමතේදී බත් නෑ. කමත් බතර කියන්නේ ඇඹුල කියලා. සමහර මුත්තෙට්ටුව කියලාත් කියනවා. ඔන්න කමත් බතර කියන්නේ ඇඹුල කියලාලු. මුත්තෙට්ටුව කියලාත් කියනවා. කමතේදී කන්නේ නෑ සප්පායම් වෙනවා. කන්නේ නැතුළු සප්පායම් වෙනවලු. නැත්තම් සාත්තු වෙනවා කියලා කියනවා. අර ඒකනේ ගුයන් සාත්තු වෙනවා කිව්වේ. පොඩ්ඩක් ඉන්න අප්පච්චි කතා කරන තුරු කියලා කියන්නේ. සිරිමල් පුතේ අම්බරුවන් පිට කමත් කරන්න කියමින් දාවත්‍රාරාමයේ ඇඹුල තබා ඇති මැස්ස දෙසට ගියේ. අපිට කමත් කරන්න කියන්නේ දැන් මෙන්න මේ ඉන්නේ දැන් කමතේ නම් කමතෙන් පිටට මේ කමත නම් මේ ඔක්කොම කමතෙන් පිට කුඹුරු යාය නම් මේවේ තියෙන කුඹුරු යාය නම් කුඹුරු යායට අත මේ දක්කන්න කියලායි මේ කියන්නේ. හැබැයි ඒ දක්කන්නේ මෝල් කඩින්. මෝල් කඩ කියන එක එකම පාරක් තියෙන්නේ මේ කමතට එක්කගෙන එන්නයි එක්කගෙන යන්නයි. එතනින් තමයි හරක් එක්කගෙන යන්නේ එක්කගෙන එන්නේ. දැන් හැමතැනින්ම යන්න ගෙතින් මේ කමත කැඩිලා බිඳලා යන්න පුළුවන්. ඒක නිසා මල්ලි අම්බරුවන් කමතෙන් පිටත දක්කම උන් ඉපනැල්ල උලා කකා ඉඳී. ඉපනැල්ල කියන්නේ ගොයන් කපල ඉවරනහම පස්සේ ඉතුරු වෙන ටික. මෙයාලා මෝල් කඩින් හරක් ටික දක්කලා ඉපනැල්ල උලා කකා ඉන්න අරිනවා. සිරිමල් මෝල් කඩින් අම්බරුවන් කුඹුරට දක්කා ඇඹුල රස බලන්ට ආවේ අනුරාධ කැටුවය. මල් පාවර කරන කලින් සප්පායම් මැණිකේ ඇඹුල් පේ කළා නම් මල් පාවර කරන්න කලින් සප්පායම් වෙමු කියලායි කියන්නේ. එතකොට
හොඳයි කියමින් දාවිත්‍රාලාමි කුඹල් ගෙඩිය අතට ගත්තේ වතුර පිරී ඇද්දයි දැන ගැනීමටය. බණ්ඩාර මැණිකේ ඇඹුල බෙදීම ආරම්භ කළාය. මුලින්ම අත්තමට පැමිණි ගොවීන්ට සංග්‍රහ කරන්නට ඇය දාවිත්‍රාලාමි සමග එක් වූවාය. සිරිමල් හාමුදුරුවෝද කමත් බසේ රස බැලූහ. සප්පායම ආවර වූ පසු ඉතී අඩුම කුරුම රැස් කරගත් කාන්තාව අපසු යන්නට සැරසුණ. අපි ගිහින් එන්නන්ට ආලාමි තව ටිකකින් කළු අඟුල එවන්නම් සිරිමල් පුතා ගෙදර එවන්න කියලායි කියන්නේ. මැණිකේ හීල් අඩුක්කුවට කිරි කබළු ටිකක් සෝදානම් කරන්න හොඳයි රාලාමි. අයියේ මොනවද කිරි කබළු කියන්නේ? උදේ කෑමට කමතේද කියන්නේ හීල් අඩුක්කුව. හීල් අඩුක්කුවට ආප්පා දාන්න කියලා තමයි අප්පච්චි ඔය අම්මට කිව්වේ. ඔන්න ඔයාට උදේට ආප්පත් කන්න පුළුවන්. හොදේ. තව ටිකකින් අපි යමු කළු කඟුල ගේන්න. ඔයා හිතන්නේ මොනවද කළු කඟුල කියන්නේ? කෝපි වලට කෝපි වෙන්නේ නැති. ඇයි අපි එනකොට ගෙනාවේ රතු කඟුලනේ. රතු කඟුල කියන්නේ තේ කහට නම් කළු කඟුල කියන්නේ කෝපි වෙන්න ඕනේ. හරියට හරි මල්ලි. දෙදෙනාම නැවත පාවරට ගියේ ඊළඟ මැඩවීමට මුල පුරන්ට. ආපහු පාවරට යනු මඩවන්න කොළ මඩවන එකට. මල්ලි මේ ගොයම් ගස්වල තිබුණු වී යට ඔක්කොම දැන් පාවරට හැල්ලා. මේ මැඩවුණු ගොයම් වලට කියන්නේ මැඩුවන් කියලා. මේවා ඒ තියෙන වී ඇට පාවරට වැටෙන විදියට මැඩුවන් හලහලා කමතෙන් පිටට දානවා. අර බලන්න අප්පච්චි අතේ තියෙන්නේ මොකද්ද කියලා. ඒකට කියන්නේ දැති ගොයියා කියලා. ඒකෙන් තමයි මැඩුවන් අවුස්සලා දෙන්නේ. ඒක ලී වලින් හදපු එකක් නේද? ඔව් කරුවක් තියෙන ලීයකින් තමයි දැති ගහ හදන්නේ. පළමුවෙන් මැඩුවම හලා බෑමට කියන්නේ මල් පාවර කරනවා කියලා. ඔන්න මල් පාවර කරන වචනේ අහුණා අපිට. පළමුවෙන්ම මැඩුවම් හලා බානවට කියනවා. අර කරුවෙන් අරගෙන හලා බානවට කියනවා අපි මල් පාවර කරනවා කියලා. අපච්චි අතේ තියෙන්නේ මොකක් කියලාද කියලා ඒකට කියන්නේ දැති ගොයියාව කියලා. අන්න දැති ගොයියාව. ඒක තමයි මැඩුවන් අවුස්සලා දෙන්නේ. මැඩුවන් අවුස්සලා කරුව වගේ එකෙන් අරගෙන උඩට ඒකට වී ටික හැලුණු බීමට විසි කරලා දාන්න. ඒක ලී වලින් හදපු එකක් නේද? ඔව් කරුවක් තියෙන ලීයකින් තමයි ඇති ගහ දාන්නේ. පළමුවෙන් මැඩුවන් හලා බෑමට කියන්නේ මල් පාවර කරනවා කියලා. පළමුවෙන් මැඩුවන් හලා බානවා. ඒ කියන්නේ දැන් වැඩ ඉවරද? නෑ අප්පච්චිලා ආයෙමත් වට දානවා. ඊට පස්සේ අපි දෙන්නට වැඩ තියෙන්නේ. මොනවද වටේට දාන්නේ? කමත වටේ තුනි වෙලා විසිරලා තියෙන ගොයම් පාවරට දානවා කියන්නේ වට දානවා කියලා. කමත වටේට අපි විසිරලා තුනි ඉවරලා යන ඒවා ආපහු වරගෙන පාවරට දාන එකට කියන වට දානවා කියලා. අම්බරුවන් නොපෑගුණු ගොයම දෙවෙනි සැරේ කොළගොන් ගහන කොටයි පෑගෙන්නේ. අම්බරුවන් නොපෑගුච්ච ගොයම දෙවෙනි සැරේ කොළගොන් ගහනකොට තමයි පෑගෙන්නේ. ගොයම හොඳින් වැඩ වෙනකොට බැත පාවරට වැටෙනවා. වෙයි පාවරට වැටෙනවලු. අන්න විලියම් මාමා අම්බරුවන් අරගෙන එනවා. ඇයි අයියේ අම්බරුවන් මේ පාරෙන්ම ගේන්නේ? සෝරි. එහෙම තමයි මල්ලි හැම පැත්තෙම හැමතැනම අම්බරුව කමතට ගන්නේ නැහැ. අම්බරුවන් කමතට ඇතුළු වන පාරට කියන්නේ මෝල් කඩ කියලා. අන්න මෝල් කඩ කියන්නේ අම්බරුව ඇතුළට අරගෙන එන පාරට. මගේ කෙවිට කෝසිරි මල්ලා යා මේ තියෙන්නේ ඔන්න මල්ලි මේ තරේ නම් ගොම්පස් අල්ලන්නේ හරි දැම්මට පුළුවන්. පුතේ සිරිමල් කෝ මේ ගොන්කාරයෝ දෙන්න. දාවිත්‍රාණන් වට පිට බලද්දී සිරිමල් හාන්ඩා අඩහැර පාන්ට වුව. ඔයි අම්මා ඔයි අප්පා ඔයි රයිරේ ඔයි රාමා කොල්ල මැඩ පාන් ඔයි රයිරේ ඔයි රාමෝ චක්කොටේට ඔය ටියුට් එකේ තියෙනව නේද පුතේ අවබෝධය ප්‍රශ්න 5. ආයක පෙරලා ගන්නකො මම හිතන්නේ ටියුට් එකේ
මම ඒව දාලා ඇත්තේ. හිරුනි කියුට් එකේ ප්‍රශ්න තියෙනව නේද? සංගිකා අවබෝධයද සර්? ඔව් සර් ඔව් අවබෝධය තියෙනවා. තියෙනවනේ ටියුට් එකේ. ඒ ප්‍රශ්න තියෙනවා ඔව් පාඩු සර්. ඒ ප්‍රශ්න පාඩු උත්තර ලියා. සර් එක කරන්න. ඔව් ඒකට උත්තර ලියන්න කියලා තමයි කිව්වේ. සර් ආව කියන්න පුතේ. සර් මේ කියන පස්සේ ප්‍රශ්න තියෙනවා සර් ආහාර පහන කීපයක් සඳහා විශේෂ යෙදුම්. ඒ කියන්නේ සර් අපි සාමාන්‍යයෙන් නම් කියන ආහාරවලට කමතදි කියන නම් දෝන
නෑ පාඩමේ තියෙනවා. ඒක තමයි සර් පාඩමේ තියෙනව නෝන. ඔව්. හරි සර්. හරි පුතේ හරි පොඩ්ඩක් අපි දෙමු අනිත් පැයට chance. හරි සර්. හරි පුතේ. හරි සර්. හරි පුතේ තා චුට්ටක්. හරි අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. අනුරාධකේ නිවාඩුව ප්‍රීතිමත්ව හා ඵලදායීව ගත කරන්නට හේතු කරුණු මොනවාද? අනුරාධකේ නිවාඩුව ප්‍රීතිමත්ව හා ඵලදායීව ගත කරන්නට හේතු කරුණු මොනවාද කියලායි අහන්නේ. එතකොට පොතේ පාඩමේ ආරම්භයේම තියෙන මෙන්න මෙහෙම එකක්. ප්‍රශ්නේ එතකොට අනුරාධකේ නිවාඩුව ප්‍රීතිමත් වෙන්නේ ඵලදායී වෙන්නේ මොකද කියලා. ඒක සිරිමල් අයියත් එක්ක සෙල්ලම් කරන්න chance එකක් ලැබෙන එකක්. අනිත් එක තමයි තම මාමාගේ පුතාවන සිරිමල් සමග සෙල්ලම් කිරීම තරම් සතුටක් ඔවුන් නැත. මේ නිවාඩු ලැබෙන සතුට දෙගුණ තෙගුණ වූයේ මාමලාගේ කුමරේ ගොයම් පෑගීමද මෙදිනට එදීම සිටී. එහෙනම් සිරිමල් අයියා සමග සෙල්ලම් කිරීමටත් ගොයන් පෑගීම මෙදිනට යෙදී තිබීම නිසා සතුට දෙගුණ තෙගුණ විය නැත්නම් නිම්හිම් නැති විය කියලා ලියලා තියෙනවා උත්තරේ. ඒ අදහස තියෙනම් හරි උත්තරේ.
සිරිමල් අනුරාධට පැහැදිලි කර දුන්නේ කුමර කාර්යයක් ගැනද? සිරිමල් අනුරාධට පැහැදිලි කර හැසිරවීම හා කමත් බස. කාර්යයක් අහන්න මෙතෙන්දී. කමත් බස ගැන කමතේ ස්ථාන අම්බරුවන් හැසිරවීම ගොයම් පෑගවීම ගොයම් පෑගීම ගැන අම්බරුවන් දැක්වීම ගැන. කමතේ සිදුවන කාර්යයන් ගැන පළවෙනි එකට උත්තරේ මොකද්ද? මොකටද? පළවෙනි එකට ඔයා ලිව්වේ මොකද්ද? මම ඒකට ලියලා නෑ සර්. ඒක තමයි ඔය පොතේ පළවෙනිම තියෙන එක තමයි. පාඩමේ මුලින්ම. සතුට දෙගුණ වෙන්නේ සිරිමල්ගේ නිවසට යාම හා එදිනටම ගොයම් පෑගීමේ කටයුතු යෙදී තිබීම නිසා. කාර්යයක් අහනවා. දැන් මෙයා කාර්යයන් පිළිබඳව පැහැදිලි කරන්න ඕනේ. ගොයම් පෑගීම පිළිබඳව. කමතේ සිදු කරන කාර්යයන් ගැන නෑ මෙහෙම තියන්න පුළුවන්. මේ අරක් වස්තු තැන්පත් කිරීමේ කාර්යය එයා නෙමෙයි පැහැදිලි කරන්න බෑ. එතින් දියක් ගන්න බෑ. ගොම්පස් ඇල්ලීමේ කාර්යය පැහැදිලි කරන්න යා. අයවල කියන්න පුළුවන්. එයානේ කියන්නේ පිටුරු ටිකක් අරගෙන මෙහෙම වෙන්නේ කියලා. මැඩුවන් ටිකක් අරගෙන හරකගේ පස් පැත්තට අල්ලන්නේ කියලා කියන්නේ යා. එනාන කාර්යය. හරක් දක්කන එක කෙවිත අරගෙන ඇවිල්ලා දක්කන්නේ කියලා කියන්නේ සිරිමල්. අන්න ඒව තමයි කාර්යය. තුන්වෙනි ප්‍රශ්නේ පාවර රැක ගැනීම සඳහා කරන චාරිත්‍රය කෙටියෙන් පැහැදිලි කරන්න. පාවර රැක ගැනීම සඳහා කරන චාරිත්‍රය තමයි කහදියර ඉසලා හඳුන් පැන් ඉහලා අරක් වස්තු තැන්පත් කරලා මුලින්ම ගන්න ගොයම් මහුරෙන් අතින් මේ ගොයම් කොලේ හතර පැත්තෙන් ගන්න ගොයම් උප්පිට පැකින් අරගෙන මේ ඔක්කොම ටික එකට පොඩි කරලා ඒකේ වීයන් ටික අරගෙන කමත පුරා ඉහිනවා. ඔන්න ওই ටික තමයි මේ අනුරාධට පැහැදිලි කරන දුන්න කාර්යය. එතකොට මේ ඒකෙදී අපිට ගන්න බැරි මේ කාර්ය මේ ওই ටික තමයි පාවර් රැක ගැනීම සඳහා සිදු කරන කාර්යයන් ටික. ඒක කෙටියෙන් ලියලා දෙනවා. හරි උත්තරයට හරි දාගන්න පුළුවන්. අත්තමට වැඩ කිරීම සඳහා කමතට පැමිණි දෙදෙනෙකු නම් කරන්න. සියාතු මාමා සහ විලියම් විලියම් මාමා. සාදීස් කියන එක්කෙනා බැරිද? පුළුවන්. අත්තමට ආහාර පාන කිහිපයක් සඳහා විශේෂ යෙදුම් පාඩමෙන් ඇතුළත් වේ මොනවාද? කියන්න බලන්න. රතු ගඟුල, කළු ගඟුල, රසබෝය. ඔය ඉතින් මෙහෙමයි ලියලා තියෙන්න ඕන සිංහල වචනේත් එක. රතු ගඟුල කියන්නේ තේ කහට. කළු ගඟුල කියන්නේ කෝපි වලට. වෙන? කිරි කබලු කියන්නේ ආප්ප වලට. රසබෝය කියන්නේ හකුරු වලට. වෙන කියන ඒවා කියන්නේ ඉතින්. ඔයාලා මොනවද තව ආහාර වල ලිව්වේ? දහවල් ආහාරය ඇඹුල ඊට පස්සේ මුත්තෙට්ටුව. ඕවා තමයි සඳහන් වෙලා තියෙන්නේ. හරි.
ඉක්මනට මම දාලා තියෙන නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ওই ලිඛිත අභ්‍යාස යාකරණ ටික යාකරන්න බලන්න ඉක්මනට. ලියන්න දෙයක් නැහැනේ. අභ්‍යාසය දාලා තියෙන නිසා. යාකරන්න බලන්න. කරන්න දුන්නේ මම කිව්වේ පුතේ මේ ලිඛිත අභ්‍යාසයේ පළවෙනි කොටස පළවෙනි ප්‍රශ්නේ. හරි සර්. හරි අපි කතා කරමු. ගොංකාරයෝ කියන්නේ අම්බරුවන් දක්කන අයට. හරි දාගන්න රතු පෑනේ. අරක් මුත්තා කියන්නේ අරක් වලෙහි තැන්පත් කරන ඖෂධ වලට. හරි දාගන්න. සේදරි කරනවා කියන්නේ ඉක්මන් කරනවා කියන එකට. මුත්තෙට්ටුව කියන්නේ උදේ ආහාරයට. රත්තරබෝකේම කියන්නේ නෑසේ කමත් බත හරි පොඩ්ඩ ඉන්න. රත්තරබෝ කිරීමට කියන්නේ මේ ගිනි මල ගැසීම. ගිනි මැල ගැසීම අන්තිමටම තියෙන්නේ වචනේ දැක්කේ නෑ. ඊට කලින් මේ පොඩ්ඩක් ඉන්න අපි අර එහෙම ඉතුරු වෙච්ච අර පැංගිරි බෝය පුරනවට කියන්නේ බුලත් පිට කනවා. බුලත් පිට කනවා. කලාතයා කියන්නේ අන්තිම එක්කෙනා කොහොම ඈඳුත්තේ අන්තිමය. ඔව් ඈඳුත්තේ අන්තිමය. සමල් පාවට කරනවා කියන එක මොකද්ද? පොඩ්ඩක් ඉන්න පොඩ්ඩ. ඒක අඩු වුණානේ මගෙන්. මල් පාවට කරනවා කියන්නේ මුල්ම මැඩුවන් හැලීමට. කලාතයා කියන්නේ ඈඳුත්තේ අන්තිමය. කොලකොන් ගැහිම කියන්නේ මැඩවීම. ඔව් මැඩවීම. මැඩවීම. කමත් බතටනේ. පොඩ්ඩක් ඉන්න. හීල් අඩුක්කුව. හීල් අඩුක්කුව. ඔව්.
හීල් අඩුක්කුවයි මුත්තෙට්ටුවයි තියෙන්නේ හීල් අඩුක්කුව කියන්නේ කමත් බතට මුත්තෙට්ටුව කියන්නේ උදේ ආහාරයට. මුත්තෙට්ටුව කියන්නේ උදේ ආහාරය හීල් අඩුක්කුව කියන්නේ කමත් බතට. සර් පොතේ තියෙන වෙන විදියකට නේ. පොඩ්ඩක් ඉන්න. මෙන්න මෙහෙම තියෙනනේ. මැනික හීල් අඩුක්කුවට කිරි කබළු ටිකක් සෝදානම් කරන්න. හොඳයි රාලාමි. ඇයි මොනවද කිරි කබළු කියන්නේ? උදේ කෑමට කමතේදී කියන්නේ හීල් අඩුක්කුව කියලා. හීල් අඩුක්කුවට ආප්ප හදන්න කියලා. ඒ කියන්නේ එතකොට මේ අහන්නේ හීල් අඩුක්කුව කියන්නේ උදේ ආහාරය. මුත්තෙට්ටුවට කියන්නේ කමත් බස කියලා. අරුත් පැහැදිලි කිරීම වල තියෙන සර් මුත්තෙට්ටුවටනේ කමත් බත කියලා. ඔවල එහෙම තමයි සර් කිව්වේ. කොහොමද මං කියූ විදියද කියලා කොහොමද? කමත් ආහාරය. හීල් අඩුක්කුව කියන්නේ උදේ ආහාරය. අනිත් එක මුත්තෙට්ටුව කියන්නේ කමත් ආහාරය. කමත් බත. සේතකොට රත්තාබෝ කිරීම. දුවන ගිනි මැල ගැසීමට ගිනි මැල ගැසීමට. හරි තුන්වෙනි එකත් කරන්න බලන්න. සාමාන්‍ය විවහාරයේ යෙදෙන පද ලියන්න. ඉක්මනට ලියන්න ඕන. හරි සර්. නෑ සර්. පොඩ්ඩයි ඒ අරියුට කලින් ලියන්න නැතිනේ ඒක. හරි සර්. හරි සර්. යතුරට කියන්නේ කුල්ල කියලා. අනේ සර් අනිත් පැත්ත කියලා පොඩ්ඩක් කරලා දෙන්නකෝ. ඈ? තා පොඩ්ඩක් අනිත් කරලා පැත්ත ටිකක් ලියන්න දෙන්නකෝ සර්. හරි ලියන්න ලියන්න. හරි සර්. හරි සර්. හරි. යතුරට කියන්නේ කොල්ල කියලා. බැත කියන්නේ වී කියලා කියන්නේ. බත් සාමාන්‍ය වී කියලා බැත වලට. කෙවිතට කියන්නේ කෝටුව කියලා. කළු අඟුල කියන්නේ කෝපි වලට. රස බෝය කියන්නේ හකුරු වලට. ලියන්නාව කියන්නේ දෑකැත්තට. කුඹල් ගෙඩිය කියන්නේ කලයට. ඔන්න ගෙවල් කතා කරන්නවත් ඇහෙන හසන්දී මයික් එක ඕෆ් කරගන්න. ඊළඟට ඇඹුල කියන්නේ උදේ ආහාරයට. ඇම්ප්ලේ කියන්නේ කමත් බතට.
ඔව් කමත් බතත් හරි කමත් බත. ඔව් කමත් බත. ඇඹුල පේ කරනවා කමතේ කියන්නේ ආහාර කමතේ ආහාරතයි. ඇඹුල පේ කරනවා කියන්නේ කමතේදී කමත් බත බෙදලා දෙනවා. මැඩුවන් කියන්නේ පිදුරු වලට. පැංගිරි බෝය කියන්නේ වැඩවුන් ගොයම මැඩවුණු ගෝයවත් හරි. පැංගිරි බොයි කියන්නේ බුලත් පිට. පැංගිරි බෝය කියන්නේ බුලත් පිට. බුලත් පිට. ගොම්පස් කියන්නේ ගොම. ගොම සප්පායම් වෙනවා කියන්නේ ආහාර ගන්නවට. ආහාර ගන්නවා. මේ සප්පායමනේ සප්පායම ගැන ආහාර ගැනීම. සේදරි කියන්නේ ඉක්මන්. කිරිකබලු කියන්නේ ආප්පවල. අප කියන්නේ කළු ගඟුලට කියන්නේ මොකද්ද? කෝපිනි. අයියෝ පාඩම කරනකොට කරේ අහගෙන ඉඳලා නෑ. දැන් යන් පරණ ටියුට් එකට අනිත් ටියුට් එකට මාර්තු ටියුට් එකටද සර් අක්ෂරමාලාව හා පිළිද ඔව් අක්ෂරමාලාව හා අක්ෂර වින්‍යාසය ටියුට් එක. ඒකේ තියෙනවා 13 වෙනි පිටුවේ 3 වෙනි තරු ලකුණ නැත්තම් ඩොට් එක. පෙරලා ගන්න. කරගෙන එන්න කිව්වා නේද? කරගෙන එන්න කියලා කිව්ව පුළුවන් අයට. ලැබිනි ඇමිනිනි ඇමුණුන ගැනිනි ගැනුණු පැමිණිනි පැමිණුණු විකිණිනි විකුණුණු එහෙනම් මෙන්න මේ වචනේ හදන්න බලන්න. පෙනින ඒ විදිහට ඉතුරු තුන හදන්න බලන්න. පෙනින කියන එකේ හදන්න බලන්න ඉතුරු ටික. සර් පෙනින කියද්දී අන්තිම නයන දන්තද නේද? සර් පෙනින කියද්දී අන්තිම නයන දන්තද නේ? නෑ පුතේ අතීත කාලික නිරුත්සාහිකයව මූතද නයන්නේ දෙන්නේ. අපි එදෙනවා එහෙම පාවිච්චි කරනවා නම් වැරදි. මූතද නයන දෙක එන්නේ ඒක තමයි අතීත කාලික ක්‍රියාපදවල මූර්ධ නකාර දෙකක් යෙදෙන. පෙනින. හරි සර්. හරි. පෙනින කියන එකේ පළවෙනි එක පෙනිනි දෙකම නීනි පෙනිනි. ඊළඟ එක පෙනුන අන්තිම එක පෙනුණු එහෙනම් මොකද වෙන්නේ පෙනිනි පෙනුණු. දැන් ඊළඟ එක හදන්න බලන්න දිනින කියලා එක දිනින මේ දිනින මොකද සර් වචනේ? හරි සර්. බෝඩ් එකේ ලියලා තියෙන්නේ දැන් අහින්න. හරි සර්. දිනින හරි සර්. දිනිනි
දිනිනි. ඊළඟට දිනුන දිනුන අන්තිම දිනුනු දිනුනු සර් ඔය වචන තේරුම මොකද්ද? මොන වචනද? දිනලා ඔය කියන එක. දිනන කියන එකේ දිනුවා කියන එක. දිනුවා තරගකින් දිනුවා. ආයෙක ඉබේ කියන ගියා දිනින දිනිනි දිනුන දිනිනු. හරි ඊළඟ එක ටාට ඩාඩ න යන මූදජ අක්ෂර වලට මුලින් මූදජ නකාරයේ දෙනවලු. ඔන්න ඕකනේ ඇහුවේ ඩයරන්ට කලින් එදෙන නයන නේද කියලා කවුරු හරි ගිය හතිය ප්‍රශ්නයක් ඇහුවා. බංකු එක ඉස්සරහට කතා කරන්න තියෙයි කියලා. හරි ඔය කියන්නේ තරුලිද ඔය දත උස්සනවා. අපි එන එතනින්ම පටන් ගමු. ඩයන්නට කලින් එදෙන නයන මූදජයිලු. අකණ්ඩ ආණ්ඩුව හෙන්ඩුව තුන්ඩුව කණ්ඩිය මණ්ඩිය රණ්ඩුව මොකද්ද? රණ්ඩුව ඔව් හැදෙන්නේ කට්ටියට හාල් කෑවහම පාණ්ඩුව හැදෙනවා කියලා කියන්නේ. අයි අර කැන්ටිමේ අර මේ තියෙන විකුණන වණ්ඩුව රණ්ඩුව සමහරලාට අම්මට මේ වුණාන් පස්සේ මුන්නම් හේ කරන්න හෙන්ඩුවකින්වත් බෑ කියලා කියන හෙන්ඩුව. පණ්ඩිත කඩමණ්ඩිටවත් යන්න ඕනේ කියලා කියනවා. පණ්ඩිතලුවන්. පණ්ඩිත රණ්ඩුව පණ්ඩිත ගන්න බෑ පුතේ කියා පණ්ඩිත. තුන්ඩුව රණ්ඩුව තුන්ඩුව රණ්ඩුව ඕන්තරම් තියෙනවා. හැබැයි පොඩ්ඩක් කණ්ඩුල මේ ඕකේ තියෙන්නේ ඊට වචන ටිකක් ලියන්න විතරයි. ඊට එහා ලියන්න එපා. පළවෙනි එක මූදට තයන්නට කලින් මූදජ තයන්ට කලින් මූදජ නයන්නේ දෙන අවස්ථා. ගන්ටාරය කණ්ඨක සංගීතයේ තියෙන මෙන්න මේ කර්ණාටක කර්ණාටක පුතේ ඒ වුණාට සර් නාටක කියද්දි නාන්න දන්ත නෑනේ මූඩ නෑනේ. මේ කර්ණාටක මෙන්න ටයන්ට කලින් යන්න. කුණාටු ටයන්ට කලින්. කනාටු ගණී භවන ගණීවානේ විද්‍යාව වචන දාන. ටයන්ට කලින් නයන්නක් දෙනවා. සර් ඔව් සර් හැමතිස්සෙම ටයන්නට කලින් නෑන මූඩද බොහෝ විට ඊළඟ එක මහප්‍රාණ ටයන්ට කලින් මූර්ධ ටයන්ට කලින් එදෙන නයන මූර්ධ ජයරු අහිකුන්ටික කණ්ඨජ අය නිකණ්ඨ කණ්ඩය අකණ්ඩ කිව්වහම බෑනේ. අකණ්ඩ ටයන්නක් එන්නේ නෑනේ. ගන්ටිකා
මෙන්න මෙහෙමත් පැරදි විවහාර තියෙනවා ගාන්ටි පද කියලා. ගාන්ටි පද මේවට උදාහරණ අඩු නිසා මේව දෙන්නේ. ඒ කියන්නේ ගාන්ටි පද කියන්නේ අමාරු පද කියන එක වගේ තමයි. සර් නිගණ්ඨනාද ඒ නිගණ්ඨ කියලා තියෙන්නේ ඒක නිගණ්ඨනාත පුත් ඒකත් හරි. අහිගුන්ටිකය ඒක හරි බොහොම හොඳයි. අහි ඒක තියෙනවා සර්. ඒක සර් ටියුට් එකේම තියෙනවා. ටියුට් එකේ උදාහරණ තියෙන්නේ. ඒකනේ. ඩයන්න කලින් කිව්වේ නම් අන්තිම වචන දෙක මූර්ධ ජනයන වෙන ඒවා තමයි මේ කියන්නේ. තම්බ පන්නි වන්නනා. කන්නාඩි කන්නාඩිය දෙපැත්තටම ගන්න පුළුවන්. කන්නාඩිය මෙහෙමත් ලියනවා. අනිත් විදියට ලියන දෙකම අකුරු එක විදිය වෙනවා. කන්නාඩිය. ගාන්ටි පද හදා ගන්නද දෙකම හරි. වන්නම ඈ නෑ සර් වන්න මේ නදාන්තද ඇයි මේඝ වන්න අමාත්‍යවරයෙක් වයන්න මේ ගන්නනේ. නෑ වයන්නක් වෙනවා. මේඝ වන්න ඒ කාලේ බුද්ධ කාලේ හිටිය 16ක් පුන්නා කියලා. ඒ කාලේ තව කෙනෙක් හිටියා මේ ඒක ප්‍රසිද්ධ භික්ෂුණියක් උත්පලවන්න. උත්පලවන්න. වන්නන වන්නනා. තියෙන නම් ලිතරල් ලියෝ නිසා හරි. ඔව්. ඔව් වන්නනා ගන්න පුළුවන්. එසේ වුවද පහත් දැක්වෙන පද තුන් වර්ගයකනේ හිත රීතිය බල නොපායලු ඇන්ටනාව කැලන්ඩරය ටෙන්ඩරය වැලන්ටයි. නාටකය ඇයි තියෝ තව එකක් ගෝ කන්න කියලා. අහලා ඇති ඉතිහාසෙට නේද? තාම නෑ සර් තිනුකුණාමල වරායටද කොහෙද කියන්නේ මට මතක විදියට නෑ. ඔන්න මුහුදද නයනු දෙකම. අර යට එක මම ওই මෝදනායකුවේ අර මෝදනායන් තම්බපන්නි වන්නනා කියන එකට කවුරු හරි වන්නනා කියලා තියෙන්නේ මේක ඒ පෙරපොතේ තියෙනකනේ. එසේ උද පහත් දැක්වෙන වර්ග කරේ හිත රීති බලපාන්නලු ඇන්ටෙනාව කැලෙන්ඩරය ටෙන්ඩරය වැලන්ටයි ටෝච් එක නාටකය ඈ කැන්ටිම ඈ නාටකය බ්ලෙන්ඩරය ප්‍රින්ටරය බ්ලෙන්ඩරයත් හරි හැන්ඩි ඔය මයික් ඕෆ් කරන්න දරුවෝ හැන්ඩි බැටරි කැන්ටිම බැටරි බැට්‍රි කියන එකේ කොහෙද
නයන්නක් දෙන්නේ කලින් ටයන්ට කලින් printerය ඊළඟ කියනවා පහත දැක්වෙන අයත් බයින්ඩරය ඒක ඩයන්නනේ තියෙන පුතේ පහත දැක්වෙන වර්ග ඩය ක්‍රියාපද කරන්ට කරන්න බලන්ට සිතන්ට සිතන්ට දුවන්ට සිතන්ට සිතන්ට දුවන්ට මෙන්න මේ වගේ පද. එතකොට එතෙන්ත් මේ රීතිය බලපාන්න පාත් දැක්කර වර්ගයට අයත් ක්‍රියාපදවල. බලන්න කරන්ට කරන්න බලන්ට මේ ටයර්න කලින් නයන මූර්ධ වෙන්නේ නැහැ කියලා මේ කියන්නේ. හැබැයි මෙතෙන්දී අපේ ටයර්න්ට කලින් කුණාටු කනාටු කර්ණාටක ඒ වෙදි මූර්ධ වුණා. එහෙම නොවන වචනක් තියෙනවා බලන්ට ක්‍රියාපද වෙතෙන්දී විශේෂයෙන්. ඊළඟ දුවන්ට අයක අනික් ක්‍රමයට ආදමු කරන්ට කරන්න වගේ බලන්ට බලන්ඩ දුවන්ට දුවන්ඩ කියලා හදාගන්න. නටන්ට ගයන්න ගයන්ට කරන්ට කරන්න බලන්ට බලන්ඩ නටන්ට සිතන්ට දුවන්ට දුවන්ඩ ගයන්ට හරි එතකොට අපිට තියෙනවා ටයන්නෙන් සම්බන්ධ නාම පද එතන ඉඳන් එතෙන්ට මාකයක් දාලා තියාගන්න පුතේ වෙලාව හරි නිසා නවත්තමු අපි ටයන්නෙන් සම්බන්ධ වන නාම පද සර් අපි ලබන සතිය එනකොට මේ ටියුට් එක සම්පූර්ණ කරගෙන එන්නද? මේ ටියුට් එක පුළුවන් තරම් හොයලා ලියාගෙන ඉන්න එක තමයි වඩාම හොඳ. ගොඩක් තියෙන දැන් අපි අලුත් ටියුට් එක පටන් ගන්නත් ඕනද පටන් ගත්තෙත් නෑ ලබන සතිය ටිකක් පටන් ගන්නත් එපා අලුත් ටියුට් එක. හරි පුතේ එහෙනම් හරි සියලු දෙනාටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන් සර් ආයිබෝන් සර්. good night. शुभ रात्रि।